නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අදත් සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාව සමීප කරමින් ඓතිහාසික සේරුවිල මංගල මහා සෑ රජුන් පාමුල මල්වේ සිට ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් සෑය පැදකුණු කරන මන්දනල්ල මේ මළුවේම ගැවසී රැඳී නැවතී තිබෙනවා. ගතසිත බුද්ධාලම්බන ප්‍රීතියෙන් සුවපත් කරවන පුණ්‍ය අවකාශයක් නිරන්තරයෙන්ම මේ මොහොතේ නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් අප ඉදිරියේ විරාජමානව වැඩ වාසය කරන්නේ අපගේ කාවන්තිස්ස මහරජතුමන් විසින් නිදි කරන්නට යෙදුන ඒ සර්වඥ ශ්‍රී ලලාට ධාතුන් වහන්සේ තැන්පත් කරන්නට යෙදුන අසිරිමත් මංගල මහා සෑ රජුන්. ඉතින් අපි හැමදෙනාම ඒ ඓතිහාසික මංගල මහා සෑ රජාණන් වහන්සේ ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ඉතින් අදත් අපි ගුරු දෙවිඳුන් ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම දහම් සාකච්ඡා පිණිස මේ පුණ්‍ය භූමියට වැඩම කොට වදාළ ගරුතර මහ සංඝරුවන අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව ඉතාලියේ කෝමෝ නගරයේ පදිංචි අමිතා දිසානායක මහත්මිය, ඒ වගේම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි සෙව්වන්දි විජේසූරිය මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් කැටුව අසිරිමත් මේ පින්බිමේ සිට දහම් සාකච්ඡා ආරම්භ කරන්න අපේ අවසරය සූදානම් කරගන්න. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ අසිරිමත් මංගල මහා සෑ රජුන් පාමුල ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ අද දවසෙත් අපට සම්මුඛ වුණා. ස්වාමීනි මේ පුණ්‍ය භූමියේ සිට දහම් සාකච්ඡා ආරම්භ කරන්න කාලය අපට අනුකම්පාවෙන් අනුශාසනාවන් වැටහේවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ලලාට ධාතුන් වහන්සේ තැන්පත් සේරුවිල මංගල මහා සෑ රජාණන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පරම පූජනීය මේ ධම්මග විවර කළ දුන්නු කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංගි දෙහිමි රැකවරණ සලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් වූ නොබිදුණු විශාලම ධාතුන් වහන්සේ තැන්පත් කරලා, එහෙමයි ස්වාමීනි. කාවන්තිස්ස නිරිඳානන්ගේ රජ දවසේ අපගේ මාතෘ භූමියට ඒ දායාද කර දුන්නු ඒ මංගල මහා සෑ රජාණන් වහන්සේ සුපිහිටි ඉලලාට ධාතුන් වහන්සේ තැන්පත් කළ ඉදිවුණු ඒ සෑ මළුවේ ඉඳගෙන අපට ඒ සර්වඥයන් වහන්සේගේ අසිරිමත් සම්බුදු ගුණ හඬනගා කියන්නට, කතාබස් කරන්නට, අසමින් කියමින් ශ්‍රවණය කරමින් සිත් පහන් කරගන්නට අපට දුර්ලභ අවකාශයක් උදා වුණා. ස්වාමීනි මේ අවසරයක් ලැබේවා. මේ සෑ රජුන් ස්පර්ශ කොටහමන මේ පවන්වද මොනතරම් අතිසිල්ල මේ මොහොතේත් අපට දැනෙනවද නේ? එහෙමයි ස්වාමී. ඒක ඉතින් මළුවට ආපු කෙනෙකුටමයි තේරෙන්නේ. එහෙමයි ස්වාමී. එහෙයි. විශේෂයෙන් මේ රාත්‍රී කාලේ නේද? එහෙයි ස්වාමීනි. මේ පරිසරයේ සිසිල් වෙලා එහෙයි. මේ සෑය සිපගෙන එන මේ ගතසිත සුවපත් කරන සුළං රැල්ල. ස්වාමීනි අපගේ
කාවන්තිස්ස මහරජු මොනතරම් ප්‍රීතියෙන් ප්‍රමෝදයටපත් වෙන්නේ නැද්ද? විහාර මහදේවීන් වහන්සේ. ඒක නේද නේද? එහෙමයි ස්වාමීනි. එදා ලලාට ධාතුන් වහන්සේ මහා 이르දි ප්‍රාතිහාර පාමින් එහෙමයි. එදා සෑගර්භී පිහිටද්දී ඒ තිබුණු ආශ්චර්යය එහෙමයි ස්වාමීනි. අපිට දැන් මේ ඉදියුණු සෑය අභියස ඉඳිද්දී දැනෙන හිතට දැනෙන සතුට සොම්නස මෙසේ වීනම් එහෙමයි ස්වාමීනි. එදා ඒ සිදුවීම දිනතින් දකිමින් එහෙමයි ස්වාමීනි. හිටපු ඒ ජනී ජනයාට කෙසේ ඇත්. එහෙමයි. ස්වාමීනි අපගේ සමිති සුමන නාරජුන් මේ උපස්ථාන පනවමින් කවරනම් පුණ්‍ය ඵලයක් නිරන්තරයෙන් එහෙමයි ස්වාමීනි. හරි ආශ්චර්යයක් තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේලා මේ ධාතුන් වහන්සේලා ඉතුරු කරන්නේම දෙව් මිනිස් ලෝකයාගෙන මහා අනුකම්පාවයි. හිතසුව පිණිසමයි. සසරේ මේ සසර දුකින් ඈතර වෙන්න යම් සත්පුරුෂයෙකුට මේ චිත්තසංතානි යම් දෙයක් උපදවා ගත යුතුද ඒ උපදවා ගන්න හිත ඇතුළේ අවකාශ නිර්මාණය කරනවා. එහෙමයි. ඒ බුදුරජාණන් වහන්සේ සිහි කරගෙන දෙව් මිනිස් ලෝකයා සුළු මොහොතක් හරි උපහාර පූජාවක් කරනවා නම් ඒක නිවන් මඟ දියුණු කරගන්න හිතක් තුළ අවකාශය සකස් කරන තැනක් ඒක. හරි ආශ්චර්යයි. ස්වාමීනි ඇත්තට මේ නැගෙනහිර පළාතේ අපේ පින්වන්ත අම්මලා තාත්තලා සමහර විට දුෂ්කරයි කියලා අපි කියවා වුණා. මේ සමීපයෙන් මේ වෙහෙර වැඳ ගන්න තියෙන අවස්ථාව ගැන හිතද්දී මේ මොනතරම් ඒක නේනම් ඒක ලාභය ගැන හිතා තමන්ගේ පුණ්‍ය ධර්ම රැස් කරගන්න ඉතින් දක්ෂ වෙන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. ඒ විතරක් නෙවෙයි ඉතින් ලංකාවේ සිටින පිට රට සිටින ඇත්තන් පවා මේ දුර්ලභ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට තම තමන් දක්ෂ වෙන්න ඕන. අනේ ස්වාමීනි තවත් කරුණක් විමස ගන්න අවසරයක් ලැබේවා. දැන් අපි ගිය ඊයේ වැඩසටහනේදී අපේ පින්වත් ස්වාමීන් වහන්සේ චත්තමානව කතාව පැහැදිලි කළා. මේ තිසරණේ තියෙන උදාන රැකවරණේ ස්වාමීනි. ඒකනේ. අනේ ස්වාමීනි දැන් අපේ පුංචි දරුවෙකුට පුංචි පුතෙකුට හරි මේ සෑමලුව වන්දනා කරලා ලලාට ධාතුන් වහන්සේ වැඩ වාසය කරන මංගල මහා සෑ රජුන් හදවතේ පුංචි පුතෙක්ගේ වැඳිලා නැවතිලා තිබුණොත් ඉන්නේ එහෙම තියෙනකොට ඒ රැකවරණය මේ මොනතරම් ඒක අපිට හිතා ගන්න බෑ. එහෙමයි ස්වාමීනි. අපිට කල යුතු කරන්න ඕනේ ඒකට අවකාශ සලසන එක. එහෙමයි ස්වාමීනි. ඒක ආශ්චර්ය අපිට පේන්නේ. එහෙයි. මම ඒකට පුංචි කාරණාවක් කියන්නම්. මේ මන් දන්න ඒ කියන්නේ අන්‍යාගමික පවුලක. එතන තාත්තා මං හිතන්නේ අන්‍යාගමිකයි. අම්මා බෞද්ධයි. දුවයි පුතයි හිටියේ. උතර පුතා ටිකක් ලොකුයි. දුවයි එතකොට ඒ වෙනකොට ඉස්කෝලේට බාර දීලා නැහැ. උතර පල්ලිත් යනවා ඉස්කෝලේට යනවා. උතර මට කිව්වා මේ ළමයා ගොත ගහනවා කතා කරන්න බෑ කියලා. ඒකෙන්ද ඉස්කෝලේට බාර දෙන්න පොඩි ප්‍රශ්නයක් තියෙනවා කියලා. මං කොහේ නෑ හැමදාම උදේ හවස එක දිගට මේ අම්මත් ළඟ වාඩි වෙලා උකුලේ තියාගෙන ඉතිපිසෝ ගාථාව කියන්න පුළුවන් තරම් ප්‍රමාණයක් බුදුන් ඇඳලා ඉතිපිසෝ ගාථාව කියන්න කියලා. එහෙමයි ස්වාමීනි. ඒතර මේ අම්මත් ඉතින් මේ දරුවගෙන් තියෙන ආදරය නිසාම මේ ළමයට පවර්ලා නිකන් හිටියේ නෑ. මං කොහෙම ඉන්න ඉපා. හඬනගා කියන්නේ. අතන සූත්‍රය කියලා ඉතිපිසෝ ගාථාව කියන්නේ. පුළුවන් තරම් වාර ගානක් කියන්න. පස්සේ කාලේදී අර ලොකු ළමයා මාත් එක්ක හිතවත් පිරිමි ළමයා මට කතා කරලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ දැන් මේ දරුවට කතා කරන්න පුළුවන් නංගිට. එහෙමයි. මේ සැරේ ඉස්කෝලේට ඇතුළත් කරනවා. එහෙයි ස්වාමීනි. ගොත නැති වෙලා. එහෙයි. දැන් මෙයාට තේරෙන්නේ හරමයි මෙහෙමයි කියලා නිකන් හිටියනම් මොකද වෙන්නේ? එහෙමයි. නොතේරුණත් සිහි කරන්නේ සර්වඥයන් වහන්සේගේ ගුණයි. මුවින් පිට කරන්නේ සර්වඥයන් වහන්සේගේ ගුණයි. එහෙමයි. ආන් ඒ වගේ තමයි. එහෙයි ස්වාමීනි. තේරුණත් නොතේරුණත් මේ මළුවට ගෙනල්ලා වන්දවන්නේ සර්වඥයන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේට. එහෙමයි ස්වාමීනි. ඒකයි පුදුම ආශ්චර්යය. එහෙමයි. ඒ නිසා මේ බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල අරගෙන තියෙන්නේ 100% සර්වඥයන් වහන්සේ හඳුනගෙනම නෙවෙයි කට්ටිය. මුලින් එන්නේ හඳුන ගන්න නැතුව. අද අපිට පොඩි අවකාශයක් තිබුණොත් අපි කතා කරන්න පුළුවන් කිමි හඳුන ගන්න නැතුව වඳින කෙනා කල්පගන සුගතිය. ඒ සර්වඥයන් වහන්සේගේ සර්වඥ භවයේ ආශ්චර්ය දන්නේ නැතුව පවා වැඳගෙන හිටපු අය පවා කල්පගන සුගතිය. ඊතරම් පුදුම ආශ්චර්යයක් තියෙනවා මේ භාග්‍යතුන් වහන්සේගේ.
ඒක ඉතින් මේ Tamanට අත්විඳින්න පුළුවන් මේ ජීවිතේ තමන් මේ ශ්‍රද්ධාවෙන් මේ තමන්ගේ කරුණ ටික රැස් කරගෙන හිටියොත් ඉතින්. ඉතින් අපි කතා කරමින් හිටියේ මහත්මයා අපගේ සර්වඥයන් වහන්සේගේ සම්බුදු හිතේ ඇති වුණු උදාර ඥානපතයක් තමයි මේ දසබල ඥාන කියලා කියන්නේ. ඥානයක්. ඒතර මේ දසබල ඥානය එක ඥානයක් තමයි සර්වඥයන් වහන්සේට දකින්න පුළුවන් කෙනෙක්ගේ හිතේ යම් චේතනාවක් හැදෙනවා නම් ඒ චේතනාවට යම් විපාකයක් රැස් වෙනවා. යම් චේතනාවක් පහළ කරලා කතා කරනවා නම් ඒ කතාවට පවා මේ ලෝකේ විපාකයක් රැස් වෙනවා. චේතනාවක් පහළ කරලා යම් කටයුත්තක් කරනවා නම් ඒ කටයුත්තට පවා විපාකයක් නිර්මාණය වෙනවා. අන්නේ අසිරිමත් දේ දන්න දකින්න ශාස්ත්‍රුන් වහන්සේ තමයි අපි භාග්‍යවත් රහත් සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. ඒතරේ බුදුරජාණන් වහන්සේගේ මේ කර්මය ගැන විපාක ගැන තියෙන සුන්දර විග්‍රහයක් මේ දක්ඛිනා විභංග සූත්‍රයේ ඇසුරින් අපි කොටසක් කතා කළා. ඒතර මේකට මූලික මේ සුන්දර විග්‍රහය දෙව් මිනිස් ලෝකයාට අසන්නට ශ්‍රවණය කරන්නට භාග්‍ය උදා වුණේ අපගේ බෝසතාණන් වහන්සේ මවවන මහා මායා දේවිය කලුරිය කළාට පස්සේ කිරි දෙමින් පෝෂණය කළ කිරිමව් මහා ප්‍රජාපති ගෞතමී. එහෙමයි ස්වාමී. මහා ප්‍රජාපති ගෞතමී අතිම්ම නූල් කැටලා අතිම්ම නූල් වියලා අතිම්ම පිළියෙල කරපු වස්ත්‍ර දෙකක් හදාගත්තා. තමන්ගේ සර්වඥ බුදු පුතුන් පුදන් අදහසින්. එහෙමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ගාවට ඒක වස්ත්‍ර දෙක ගෙනල්ලා පූජා කරද්දී භාග්‍යතුන් වහන්සේ දේශනා කළා අනේ ස්වාමීනි මගේ අනුකම්පාවෙන් මේ වස්ත්‍රගල පිළිගන්නාසේක්වා කියලා කියා සිටිද්දී බුදුරජාණන් දේශනා කළා මේ ගෞතමියෝක සංඝයාට පුදන්න කියලා. තව ලස්සන උදාර ප්‍රකාශයක් කළා සංඝයා පිදුවොත් මම පිදුවා වෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. එහෙනම් බුදුන් පුදන්න කැමති අයට තව ලස්සන තැනක් තියෙනවා නේද? එහෙමයි. සංඝයා සිහි කරගෙන පුදන්ට. ඒකත් එතකොට තමන් පිදුවා හා සමානයි කියන. ආරි මහා සංඝයා පුදනවා කියන අදහසින් එයා පුදද්දිම කවුද පුදලා තියෙන්නේ? භාග්‍යතුන් වහන්සේ. ඉතින් ඊට පස්සේ මේක ආනන්දයන් වහන්සේට බලන් ඉන්න බැරුව ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට මේ කාරණේ හරි ලස්සනයි මේ කියන අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අනේ මේ භාග්‍යතුන් බෝසතාණන් ඔබ වහන්සේ මේ ඔබ වහන්සේට කිරිමව් වෙලා හිටිය ස්වාමීනි මහා මායා දේවිය කලුරිය කළාට පස්සේ අනේ ඔබ වහන්සේ බලාගත්ති මහා ප්‍රජාපති ගෞතමිය අනේ ස්වාමීනි කියලා බොහෝ බැගෑපත් වෙලා ඉල්ලා සිටියා අනේ මේ වස්ත්‍ර පිළිගන්නාසේක්වා. ඒ විතරක් නෙමෙයි ආනන්දයන් වහන්සේ දේශනා කළා අනේ ස්වාමීනි ඒ විතරක් නෙමෙයි භාග්‍යතුන් වහන්සේ ගාවට ආපු නිසා මහා ප්‍රජාපති ගෞතමිය තිරුවන් සරණේ පිහිටියා. අචල ප්‍රසාදයටපත් වුණා. පංච දුෂ්චරිතයෙන් වැඩ කළ සුචරිතේ පිහිටියා. ඒ විතරක් නෙමෙයි චතුරාර්ය සත්‍ය පිළිබඳ නිසක වුණා ස්වාමීනි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ලස්සන විග්‍රහයක් දෙව් මිනිස් ලෝකයට දුන්නා. ආනන්ද යම් කෙනෙක් ගාවට ඇවිල්ලා තිරුවන් සරණේ පිහිටනවා නම් නිසක බවට පත් වෙනවා නම් චතුරාර්ය සත්‍ය නිසක බවට පත් වෙනවා නම් පංචශීලී පිහිටයිද ඒ කෙනාට අර තමන්ට කරපු උපකාර කරපු කෙනාට කෙලෙහි ගුණ දක්වලා අවසන් කරන්න බෑ. පිණ්ඩපාත සේනාසන ගිලම්පස මේ ජීවිත කාලෙම දුන්නත් කෙලෙහි ගුණ අවසන් වෙන්නේ නැහැ. එච්චර තමන් තෙරුවන් සරණ පිහිටපු කෙනා ශ්‍රේෂ්ඨයි. අග්‍රයි. පූජනීයයි. එතකොට හරි පුදුමයි ආශ්චර්යයි ඒ තමන්ට තෙරුවන් සරණ පිහිටන්න යම් කෙනෙක් උපකාර කරනවද? තෙරුවන් සරණ නිසක බවට පත් වෙන්න උපකාර කරනවද? පංච දුෂ්චරිතයෙන් වළකින්න උපකාර කරනවද? චතුරාර්ය සත්‍ය ගැන පහදින්න යම් උපකාරයක් වෙනවද? අහෝ ආශ්චර්යයි. ඔහු කරපු උපකාරයට මේ ජීවිතේ වැඳලා පුදලා පිණ්ඩපාතයෙන් සේනාසනෙන් ගිලම්පස වලින් උපහාර පූජා දක්වලා කෙලෙහි ගුණ අවසන් කරන්න බෑ. එච්චර උදාර දෙයක් අර උත්තමයා විසින් කරලා තියෙනවා ඒ කෙනාට. ඒකයි. ඒක ඉස්මතු කරන්න තමයි පිටු චත්තමානවක කතා වස්තුව අපි එළියට ගත්තේ වෙලාවේ. චත්තමානවක සුළු මොහොතක් බණ අහලා සුළු මොහොතක් තෙරුවන් සරණේ පිහිටලා සුළු මොහොතක් පන්සිල් රැකලා
ඒ මේ ගුණය නිසා අතරන් සැප වින්දා නම් එහෙනම් මේ තෙරුවන් සරණේ බොහෝකල් පිහිටලා හිටපු කෙනාට කතරම්නම් සැප උපදිනවාද කියන කාරණේ විග්‍රහ කරන්න තමයි අපි චත්තුමානව කතාව එළියට ගත්තේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. ඊට බුදුරජාණන් වහන්සේ හරි ලස්සන සුන්දර විග්‍රහයක් පින්වත්නි මෙතන දැන් බුදුරජාණන් වහන්සේ ඉස්මතු කරනවා ඊළඟට. මහත්තයා අවසරයි ස්වාමීනි. කුමද්දී භාග්‍යතුන් වහන්සේ ඉස්මතු කළා චුද්දසකෝ පනිමානන්ද පාටිපුද්ගලිකා දක්ඛිනා. මේ දානයක් සම්බන්ධව මෙතන ප්‍රශ්නේ ආවේ මෙතන. එතකොට මේ ආනන්දේනි පුද්ගලික දාන තියෙනවා මෙතන 14ක්. කතමා චුද්දස තථාගතේ අරහන්තේ සම්මා සම්බුද්දේ දානන්දේ. තථාගත බුදුරජාණන් වහන්සේට දානයක් දෙන්න පුළුවන්. ඒක පුද්ගලික දානයක් ඒක. අයම් පඨමම් පාටිපුද්ගලිකා දක්ඛිනා පච්චේක බුද්ධේ දානන්දේ. පසේ බුදුරජාණන් වහන්සේ නමකට දානයක් දෙන්න පුළුවන්. ඒවට කියන්නේ පුද්ගලික දාන. එක්කෙනෙක්නේ. ඊළඟට දේශනා කරනවා තථාගත ශාවකී අරහන්තේ දානන්දේති. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක වූ රහතන් වහන්සේ නමකට දානයක් දෙනවා. ඒකත් පුද්ගලික දානයක්. ඊළඟ විස්තර කරන අරහත් ඵල සච්චි කිරියාය පටිපන්නෝ දානන්දේති. ඒක 4වෙනි පුද්ගලික දානය කියලා කියන්නේ මොකද්ද? අනාගාමි වෙලා ඉන්නේ නිකලෙස් වෙන මහන්සි ගන්න. ඒකත් පුද්ගලික දානයක්. ඒ කෙනාට දානයක් දුන්නොත් ඊළඟ දේශනා කරන අනාගාමි ඵල සච්චි කිරියාය දානන්දේති. අනාගාමි ඵලයට පත්වෙච්ච කෙනෙක් ඉන්නවා. එයාට දානයක් දෙනවා. ඒකත් පුද්ගලික දානයක්. එහෙමයි. ඊළඟට විස්තර කරනවා මේ අනාගාමි ඵලයට එන්න මේ මහන්සි ගන්න කෙනෙකුට දානයක් දෙනවා. අනාගාමි ඵල සච්චි කිරියාය පටිපන්නෝ දානන්දේති. ඒ ප්‍රතිපදාවට ආපු කෙනෙකුට දානයක් දෙනවා. ඊළඟට කියනවා සකදාගාමිස්ස දානන්දේති. සකදාගාමි කෙනෙකුට දානයක් දෙනවා. ඒකත් පුද්ගලික දානයක්. ඊළඟ දේශනා කරනවා මේ සකදාගාමි මේ ඵලයට පත් වෙන්න මේ ප්‍රතිපදාව පුරන කෙනෙක් ඉන්නවා. ඒකත් පුද්ගලික දානයක්. ඊළඟට කියනවා සෝතාපන්න කෙනෙකුට දානයක් දෙනවා. ඒකත් පුද්ගලික දානයක්. ඊළඟ දේශනා කරන සෝතාපට්ටි ඵල සච්චි කිරියාය පටිපන්නෝ දානන්දේති. සෝතාපන්න ඵලයට පත් වෙන්න ප්‍රතිපදාව පුරන කෙනෙකුට දානයක් දෙනවා. ඒකත් පුද්ගලික දානයක්. ඊළඟ විස්තර කරනවා බාහිරකී කාමේසු විතරාගී දානන්දේති. බාහිරකී කියන වචනය පාවිච්චි කරනවා. කියන්නේ බුද්ධ ශාසනයෙන් බැහැර. එහෙමයි ස්වාමීනි. ගෙවල් දොරවල් යාන වාහන වතු පිටි මේව අතහැරලා දාලා බවුන් වඩමින් හිත දැහැන් ගත කරන්න මහන්සි ගන්නවා. ඒ අයට කියන්නේ මේ ශාසනය කෙනෙක් නෙමෙයි එතකොට. තෙරුවන් සරණ පිහිටලා නෙමෙයි. ඒ කෙනාට දානයක් දෙනවා. ඒකත් පුද්ගලික දානයක්. ඊළඟට විස්තර කරනවා පුතුජන සීලවන්තේ දානන්දේති. එයා පුතජනයි. හැබැයි සීලවන්තයි. ඒ කියන්නේ අපිට තේරෙනවා ඒතර සීලවන්ත පුතජනයෝ ඉන්නවා. එයාට දානයක් දෙනවා. ඒකත් පුද්ගලික දානයක්. ඊළඟට දේශනා කරනවා ඒ වගේම පුතජනයි කියන දුස්සීලයි. පුතජනයි දුස්සීලයි. එතකොට ඒ වගේ කෙනෙකුට දානයක් දෙනවා. ඒ තෙරුවන් සරණ පිහිටලත් නැහැ දුස්සීලයි. අතන තෙරුවන් සරණ පිහිටලා නැහැ හැබැයි සීලවන්තයි. ඊළඟ දේශනා කරනවා තිරච්ඡාන ගතේ දානන්දේ. තිරිසංගත සත්‍ය එක සත්‍යයකට දානයක් දෙනවා. ඒකත් පුද්ගලික දානයක්. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ දානය පිළිබඳ පුදුම අර්ථයක් මේ දෙව් මිනිස් ලෝකයට දෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර මේ අර්ථය දෙව් මිනිස් ලෝකයට දෙනවා නම් මේවා පුද්ගලික දාන දෙනකන් මේවා පුද්ගලික දානද කියලා දන්නේ නෑ. ඔහි දෙනවා එච්චරයි. එහෙමයි ස්වාමීනි. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා හරි පුදුමයි. ඊළඟට මේ තත්‍රානන්ද තිරච්ඡානගතේ දානං දත්තා සතගුණං දක්ඛිනං පාටිකංකිතබ්බා. තිරිසංගත සතෙකුට දානයක් දුන්නොත් එහෙම 100 ගුණයක දානානිසංසයන් කැමති විය යුතුයි කියන.
ඒ කියන්නේ 100 ගුණයක් කියලා කියන්නේ දෙන්නික අවස්ථාවක්ද 100 ගුණයක් අනිත් පැත්තට ලැබෙනවා ඒක. අල්ප විපාක. 100 වතාවයි. පොඩි ප්‍රමාණයක්නේ. පුතුජ්ජනේ දුස්සීලේ දානං දත්තා සහස්ස ගුණං දක්ඛිනම් පාටිකංකිතබ්බා. හැබැයි ඒ වගේම තමයි කියන පුතජ්ජනයි දුස්සීලයි. තෙරුවන් සරණේ පිළිහිట్లත් නැහැ. දුස්සීලයි. ඒ වගේ කෙනෙකුට දානයක් දුන්නොත් කියන 10 වතාවයි. සීමා සහිතයි. සීමා සහිතයි. දැන් නමුත් සමහර අය ඉන්නෝ සමහරගේ හිත සතුටෝ තිරසන් සතුටුන්න දීලා. තේරෙනව නේද? නම් මහා සතුටින් දෙනවා සමහරට. මිනිස්සුන්ට දෙන්න කැමති නෑ. බටහිරෝක හරියට තියෙනවනේ. එහෙමයි ස්වාමීනි. මිනිස්සුන්ට දෙන්න කැමති නෑ. හරි පුදුමයි. ඒතර මේ වටින දේ හඳුනා ගන්න වටින දේ වෙනුවෙන් කැප වෙන්න එයාගේ මනසේ කොච්චර දියුණුවක් තියෙනවද? දැක්ක නේද? නොවටිනා දේ වෙනුවෙන් කැප වෙන්න ඕන තරම් පිරිසක් ඉන්නවා. වටින දේ හඳුනා ගන්නත් වටින දේ වෙනුවෙන් කැප වෙන්න හරි අඩුයි පිරිස. තිරුවන්ට පුදනවා කියන එක හරි දුෂ්කර දෙයක් නේ ලෝකේ. මොකද ලෝකයා දෙන්න කැමති එක්ක අනුකම්පාව ඇති වෙන්න ඕනේ යාට. එහෙම නැත්නම් එයාගේ හිත උණු වෙන්න ඕනේ. එහෙම නැත්නම් Tamanට මොනවාරි ප්‍රයෝජනයක් තියෙන්න ඕනේ. තේරෙනේද? නමුත් අර තිරුවන් සරණේ පිහිටියේ කෙනෙකුට දෙන්න ප්‍රඥාව තියෙනවා. එහෙමයි. ස්වාමීනි එතකොට ලෝකයට සාපේක්ෂව අපි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකත්වයට පැමිණීම නිසා මොනතරම් අර්ථ සම්පන්න දානයක් දුන්නත් කොච්චර අර්ථ සම්පන්න කරගන්නවා. එහෙමයි ස්වාමීනි. බලන්න මේ ශාසනයට ආවට පස්සේ තියෙන ආශ්චර්යය. එහෙයි. හරි පුදුමයි ඒක. නැත්තම් ස්වාමීනි දානය කෙරෙහිවත් ලෝකයා නොදන්නාසේ. අනිවාර්යයෙන්ම. එහෙමයි ස්වාමීනි. දානය ගැන ලෝකයා නොදන්නාසේ. එහෙයි. සර්වඥයන් වහන්සේ සියල් දානය සම්බන්ධයෙන් දන්නාසේ. එහෙමයි මම ස්වාමීනි. ඉස්සරහට මම දානය සම්බන්ධ විශාල දේශනා ටිකක් එකතු කරගෙන ඉන්නේ නේ. එහෙමයි ස්වාමීනි. ඔව්. එහෙයි. ඒකින්ම තීරුම් ගන්න පුළුවන් අම්මෝ භාග්‍යතුන් වහන්සේ තරම් මේ දානය ගැනවත් දන්න කෙනෙක් නෑ. එහෙමයි. හරි ආශ්චර්යයි. ඊට පස්සේ විස්තර කරනවා පුතජ්ජනයි සීලවන්තයි ලක්ෂ ගුණයක්. බලන්න සීලට එනකොටම ගුණේ වැඩි වෙන හැටි මේක විපාක. එහෙමයි ස්වාමීනි. පුතජ්ජනයි සීලවන්තයි ලක්ෂ ගුණයක් තියෙනවා කියනවා. ඊළඟට තියෙනවා කියනවා බුදු සසුනින් බැහැර වූ කාමයන්ගෙන් හැබැයි විතරාගී වෙච්ච කෙනාට. ඒ වගේ කෙනාට දානයක් දුන්නොත් මොකද වෙන්නේ? බුදුරණන් දේශනා කරන කෝටි ලක්ෂ ගුණයක්. බුදු සසුනෙත් නෙමෙයි. හිත කාමයන්ගෙන් විතරාගී කරලා හැබැයි අනිතර විශේෂත්වය. බාහනතොනම කෙනෙක්ගේ හිත පිරිසිදු වෙනකොට එයාට දෙන දාන විපාක බලවත් කරන හැටි. ඒතරම ඉරිසියාකම් කර කර දුෂ්ටකම් කර කර දුස්සීල විඳගෙන ඉන්න කෙනාට දාහන දෙන දානේ මහත්ඵල නැහැ. නමුත් සමහර අය හිත සතුටු මොකේද? ඒ අයටමයි දෙන්න කැමති. සමහර කට්ටිය කියනෝනේ ඔය ඒ කාලෙත් තිබ්බ. ඔය හිස් මුඩු කළ ශ්‍රමණයන්ට දීලාදී ඵලයක මැද්ද. ඔය ගස් යටට වෙලා බිම් බලාගෙන ඉන්නවා. කිසි වැඩක් නැහැ රටටත් වැඩක් නැහැ. අද කියන්නේ නැද්ද එහෙම කට්ටිය? ඔය වගේ කට්ටිය ඉන්නවනේ ලෝකේ. ඒ වගේ අසත්පුරුෂ අදහස් තියන අය ඉන්නවා. අම්බෝ ඉන්නවා. ඊළඟට භාගතුන් දේශනා කළා කෝටි ලක්ෂ ගුණයක් තියෙනවා කියනවා. සෝවාන් ඵලයේ සාක්ෂාත් කිරීමට පිළිබන් කෙනෙකුට. ඒ කියන්නේ තාම සෝතාපන්න නැහැ. කියන සද්ධානුසාරී ධම්මානුසාරී මට්ටම. ඒ වගේ කෙනෙකුට දුන්නොත් එහෙම ගණන් කරන්න බෑ කියලා කියනවා. අසංකේයයි අපමීයයි කියන වචන තමයි පාවිච්චි කරන්නේ. ගණන් කරන්න බෑ. තිරුවන් සරණේ පිහිටීමෙන්ම තමන්ගේ දරුව තමන්ට බත් හැන්දක් දුන්නත් දරුවන්ට මහා පින. අවංකව තිරුවන් සරණේ පිහිටන්න දරුවන්ට ආදරේ නැහැ. අවංකව දීපු දාගෙන පන්සිල් රකින්න දරුවන්ට ආදරේ නැහැ. ඇයි? දරුව තමන්ට සලකන සෑම මොහොතකම දරුවන්ට මහා පින් කළා. එහෙමයි. අන්න එක කියන්නේ සිල්වත් වෙන්න කියලා. එහෙමයි. ලෝකෙට ආදරේ නම් සෙනෙහවන්ත නම් දයාවන්ත නම් තමන් සිල්වත් වෙන්න ඕන. තමන් තිරුවන් සරණේ පිහිටන්න ඕන. තමන් ගුණවත් වෙන්න ඕන. ඇයි ඒ තමන්ට මිනිස්සේ පොඩි දෙයකින් සංග්‍රහ කළත් ඒ මිනිස්සයට මහා යහපත.
ස්වාමිනේ එපමණකින්ම ලෝකයේ මොනතරමින් සුවපත් වෙනවද? සුවපත් වෙනවද? දැන් අපිට අදහසක් එනවා සමහර වෙලාවට මේ පින් අදහසක් විදියට ස්වාමිනේ ලෝකයේ සුවපත් කරන්න ඕනේ. බොහෝ මහන්සි වෙලා පාසල් ඒ වගේම සමාජයට අපෝපකාර ආදි වශයෙන් මේ නොයේක් දේ පණවන්න බොහෝ කොට මහන්සි වෙලා දේවල් සිද්ධ කරන්න ඕන කියලා. ස්වාමිනේ ඒ දේ එහෙමම පසකින් තිබෙද්දී තිසරණේ පිහිටා සීලේ පිහිටනවා කියන එක ලෝකෙට කොච්චර ආශිර්වාදයක්. එහෙමයි ස්වාමිනේ. අපිට ආශිර්වාද තේරෙන්නේ එහෙමයි. මේ ලංකාව මේ වගේ සිටුේෂන් එකක් මත මෙහෙම තියෙන්නේ එකක් භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා. එහෙමයි ස්වාමිනේ. අනිත් එක බුදුරජාණන් වහන්සේට සම්බුදු වෙන මොහොත සෙවන සැලසූ බෝරජාණන් වහන්සේලා. එහෙමයි. අනිත් එක තමයි අවංකව තෙරුවන් සරණේ පිහිටා පිළිවෙත් පුරන පිරිසගේ තියෙන අනුභවය. එහෙමයි. ඒක මේ මහා සිත් පිත් නැති මහ පොළොවට ගෙනෙන ආරක්ෂාව. ඒක සර්වඥයන් වහන්සේ නමක්ම විග්‍රහ කරොත් ඇරෙන්නට එහෙමයි ස්වාමීනි. ඒ තරම් රැකවරණයක් තියෙනවා. එහෙමයි. ලංකාව තරම් මං හිතන්නේ මේ වර්තමානයේ ව්‍යසන ආපු වෙන රටක් නෑ. මෙච්චර බාහිර බලවේගවල ආක්‍රමණ. ඉංග්‍රීසි, ලන්දේසි, පෘතුගීසි, එහෙන් දෙමළ නේද? නැවත නැවත මේක සුරක්ෂිත වී පවතින්නේ ධාතුන් වහන්සේලාගේ ආශිර්වාදය. එහෙමයි. ඒකට උදාහරණයක් මේ අපි මේ ඉන්න සෑමලුව. එහෙමයි ස්වාමීනි. මේ 30 අවුරුද්දක යුද්ධකින් මහා සාපයකට මේ ප්‍රදේශෙ පත් වෙලා තිබ්බේ. බිම්බෝම්බ වැහි වැහැලා තිබ්බේ. එහෙමයි ස්වාමීනි. නමුත් මේ විරාජමාන ශ්‍රී බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ තැන්පත් මේ මංගල මහා සෑයි මේ මළුවටවත් කිසිම ආකාරයකින් හානියක් කරන්න බැරි වුණා. එහෙමයි ස්වාමීනි. පුදුම අනුභවයක්. එහෙමයි. පුදුම දෙයක් ඒක. එහෙයි. ඒ නිසායි ඉතින් අර මිනිස්සුන්ගේ තිබුණ අවාසනාවක මිනිස්සු තෙරුවන් සරණින් බැහැර වෙලා ලලාට ධාතුන් වහන්සේ වඳින පුදුන එක සමහර අය අයින් වෙලා හිටපු නිසා සමහරට මේ මිනිස්සුන්ට ඒක සාපයක් බවට පත් වුණා ඇත්තටම. සමහරට මේ මිනිස්සු ඇත්තටම දීපු දාගෙන මේ දේවල් කරගෙන ඉන්නා මේ මිනිස්සු රැකෙන්න ඒක බලපානවා නේ. එහෙමයි ස්වාමීනි. දිවුරු ආරක්ෂා කරනවා අනිවාර්යෙන්. එහෙමයි ස්වාමීනි. දිවුරු ආරක්ෂා කරනවා අනිවාර්යෙන් කෙනා. එහෙමයි. ඒ වගේම බැහැරවීම සමහරට ඒ අයටම සම්දිට්ඨික දේවල් දකින්න විපත්ති පිණිස හේතු නැහැ. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒකෙන් ගොඩගෙන කාලයක් යනවා ඉතින් ඇත්තටම. ස්වාමීනි ඇත්තටම ජාතිය සිහිනුවන ඇති කරගෙන තිසරණේ පිහිටලා මේ ධාතු ප්‍රතිපිලිම වන්දනමාන කරගෙන මේ චෛත්‍ය රාජාන් වහන්සේලා තමන්ගේ දිශාව නිවැරදි කරගත්තොත් එහෙම කොතරම් අන්න ජාතිය වාසනාව. එහෙමයි ස්වාමීනි. ජාතිය වාසනාවනේ එතන ජාතිය වාසනාව තේරුම් ඇත්ත. එහෙමයි. මොකද මේ පුදන්නේ එසේ මෙසේ දෙයක් නෙමෙයි පුදන්නේ. එහෙයි ස්වාමීනි. තමනුයි ශ්‍රේෂ්ඨත්වයට පත් කරන්නේ. එහෙමයි. වඳින්න පුදන හැම මොහොතකම සත්කාර සම්මාන දක්වන හැම මොහොතකම තම ශ්‍රේෂ්ඨත්වයට පත් වෙනවා. ස්වාමීනි මෙතරම්ම සාත්‍ෘත්වයේ මහිමයක් ඔබ වහන්සේ දැන් පහදන ආකාරයට වඳින්න පුදන සම්මාන සත්කාර සියල්ල කරන අවකාශයේ තමන්ම සමෘද්ධිමත් වන අසිරි හරි ආශ්චර්යනේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුම දෙයක් ඒක. දැන් මට මේකේ මම කිව්වා මේ කරුණු සම්බන්ධව ලස්සන විමාන වස්තුවක් මම හොයාගත්ත මේකට එකතු කරන්න. නමුත් අපේ කාල අවකාශ නොලැබුණොත් ඒක කරන්න හම් වෙන්නේ නැහැ. මොකද දේශනාවේ අවසන් කොටස තියෙනවනේ අපිට. එහෙමයි. ඉතින් ඒ නිසා මේ ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා එතකොට මේ සෝතාපන්න මාර්ගයේ ඉන්න කෙනෙකුට අසංකේය අපමෙය විපාක රැස් වෙනවා නම් බුදුරජාණන් වහන්සේ ඊළඟට අහනවා සෝතාපන්න කෙනාට දන් දුන්නම් පින්වත් මහණනි කවර කතාවද? එහෙමයි. සෝතාපන්න කෙනාට දන් කවර කතාවද? එහෙමයි. භාග්‍යතුන් දේශනා කළ තුන සකදාගාමී කෙනෙකුට දන් දෙනකොට කිසි ඇද්ද පින්වත්? එහෙමයි ස්වාමීනි. අනාගාමී කෙනෙකුට දන් හැන්දක් බෙදාගත්තොත් කිසි ඇද්ද පින්වත්? එහෙමයි. ඒ රහතන් වහන්සේ නමකට හිනම් කවර කතාවද කියලා අහනවා. පසේ බුදුරජාණන් වහන්සේ නමකට කවර කතාවද? කෝපන වාදෝ තථාගතී අරහන්ති සම්මා සම්බුද්ධූති. අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ නමකට එහෙනම් දින දානි ගැන කවර කතාවද පින්වත් මහණනි? බලන්නේ බුදු කෙනෙක් නොසිටින්නට කවුරුනම් දකින්නද මේක? එහෙමයි. දකින්න බෑ කිසි. එහෙමයි ස්වාමීනි. පුදුම දෙයක් ඒක.
ඒක ඇර එක තැන කියනවා පින්වත් මහණනි මේ දානේ ආනිසංස මම්ම තරම් වෙන කෙනෙක් දන්නේ නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. දන්නවනම් තමන් කාලා බත් පිඟාන හොදලා විසි කරනව නේද? එහෙමයි. ඒක විසි කරද්දි පවා හිතන්නේ එහෙනම් මොකද්ද? අනේ මේක සියලු සත්‍යයන්ට ආහාරයක් වේවා කියලා කියනවා. එහෙමයි ස්වාමීනි. එච්චර පින. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. ඒතර මේ සාමාන්‍ය ලෝකයාට තියෙන වැටහීමක් නැති නිසායි මේ පිනක් දහමක් කරද්දි නිന്ദා අපහාස අවලාද මේ නගන්නේ. එහෙමයි. මොන අවබෝධයක් තිබිලාද? එහෙමයි කිසිම ස්වාමීනි. දෙයක් නැහැ. ඒක කිස් බවමයි. එහෙමයි ස්වාමීනි. අඩු ගානේ මේ මිතරම් අවබෝධයකින් පරිපූර්ණ වෙච්ච ශාස්ත්‍රුන් වහන්සේ නමක් ගැනව පහන් සිත් මාත්‍රයක්වත් නැහැ අඩු. එහෙමයි. ඒක හිතාගන්න පුදුම සාපයක් මේක. ස්වාමීනි මේ කවර විස්මිත විශ්මයක්ද කියලා විමස ගන්න හිතෙනවා දැන්. අපි ගාව තියෙන කුඩා දෙයයි සමහර විට බත් ඇඳ. ඔව්. නමුත් මේ ගුණෝතුමන් වහන්සේට පිදුව කල්ලි ආත්ම ගණන් සුවපත් වෙලා සමෘද්ධි වෙලා යන ආශ්චර්යයක් ඒකනේ. එහෙමයි ස්වාමීනි. මේ ආර්ය සංඝ කියන ශ්‍රී නාමෙන් අම්මෝ එහෙමයි ස්වාමීනි. අනුත්තර පිං කෙතමයි. එහෙමයි. ඔන්න ඊළඟ ලස්සන සුන්දර විස්තරයක් දකින්න ශාස්ත්‍රුන් වහන්සේ. එහෙයි. සත්තකෝ පනිමානන්ද සංඝත දක්ඛිනා. ඊළඟ දැන් ඔය කිව්ව පුද්ගලික දානනේ මෙච්චරලා කිව්වේ. ඊළඟට දකින්න බුදුරජාණන් වහන්සේ හරි ආශ්චර්යයි. සංඝගත දක්ෂිනා 7ක් තියෙනවා කියන. දැන් මෙහිම දුන්නොත් තමයි ඒක සංඝත් දක්ෂිනාවක් කියන්නේ. එහෙනම් මේ සංඝත් දක්ෂිනාව කියන එක හරියට දැනගන්න ඕනේ. අපි සාමාන්‍ය ලෝක විවහාරයක් තියෙනුනේ 7ක් ඉන්න ඕන මෙච්චර ඉන්න ඕන මෙහිමයි කියලා. එහෙමයි ස්වාමීනි. මෙන්න හරි නිවැරදි ක්‍රමයි. එහෙමයි. කතමා සත්ත බුද්ධ පමුකේ උබතෝ සංඝේ දානං දීති. බුදුරජාණන් වහන්සේ ඉන්නවා, භික්ෂූන් ඉන්නවා, භික්ෂුණීන් ඉන්නවා, දානයක් දෙනව නම් ඒක සංඝගත දක්ෂිනාවක්. ප්‍රමාණයක් ගැන කතා වෙන්නේ නැහැ එතන. එහෙමයි ස්වාමීනි. ඊළඟ දේශනා කරන අයම් පඨමා සංඝගත දක්ඛිනා. තථාගතේ පරිනිබ්බුති. තථාගතයන් වහන්සේ පිරිනොම් පෑවාට පස්සේ උබතෝ සංඝේ දානං දීති. භික්ෂුන් වහන්සේලටයි භික්ෂුන් වහන්සේලට දානයක් දෙනවා. ඒක සංඝගත දක්ෂිනාවක්. එහෙමයි. අයන් ဒ ුතියෝ සංඝගත දක්ඛිනා. භික්ඛු සංඝේ දානං දීති. භික්ෂුන් වහන්සේලට විතරක්. ඒ කියන්නේ භික්ෂුන් වහන්සේ කියලා මෙතන අදහස් කරන්නේ උපසම්පදා වෙච්ච උත්තමයන් වහන්සේට. එහෙමයි ස්වාමීනි. ඒ උත්තමයන් වහන්සේට දානයක් දෙනවා. ඒකත් සංඝගත දක්ෂිනාව. එහෙමයි. ඊළඟ දේශනා කරනවා අයන් තතියා සංඝගත දක්ඛිනා. ඊළඟට කියනවා භික්ඛුනී සංඝේ දානං දීති. භික්ෂුණීන් වහන්සේලාට පිරිසකට දානයක් දෙනවා. ඒකත් සංඝගත දක්ෂිනාවක්. එහෙමයි. ඊළඟ විස්තර කරනවා එත්තකාමේ භික්ඛූච භික්ඛුනියෝච සංඝගතෝ උද්දිස්සතාති දානං දීති. භික්ෂුන් වහන්සේලාගෙන් මට මෙච්චරක් දෙන්න කියලා ඉල්ලනවා. එහෙමයි ස්වාමීනි. භික්ෂුන් වහන්සේලාගෙන් මට මෙච්චරක් දෙන්න කියලා ඉල්ල දානයක් දෙනවා. ඒකත් සංඝගත දක්ෂිනාව. ප්‍රමාණයක් කියන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ප්‍රමාණයක් කියන්නේ. එයා දන් දෙන්නේ කාටද? ආර්ය මහා සංඝරත්නයට. හැබැයි තමන්ට කරගන්න පුළුවන්කම තියෙන මේ ප්‍රමාණයකටයි. ප්‍රමාණෙ ගෙන්නනවා දන් දෙන්නේ ආර්ය මහා සංඝ. එහෙමයි ස්වාමීනි. සංඝගත දක්ෂිනාව. එහෙමයි. ඊළඟට දේශනා කරනවා එත්තකාමේ බික්කු සංගතෝ උද්දිස්සාති. භික්ෂූන් වහන්සේලාගෙන් මට මෙච්චරක් දෙන්න කියලා ඉල්ලනවා. එච්චරයි. ඉස්සෙල්ලම දෙපාර්ශවයෙන්ම ටික ටික ඉල්ලගත්තා. දැන් මොකද වෙන්නේ? භික්ෂුන් වහන්සේලාගෙන් විතර ප්‍රමාණයක් ඉල්ලනවා. ගාණ කියලා නැහැ. ප්‍රමාණයක් ඉල්ල ගන්නවා. ආර්ය මහා සංඝයාට කියලා දාන දෙනවා. සංඝ දක්ෂිනාවක්. ඊළඟ භික්ෂුණීන් වහන්සේලාගෙන් ප්‍රමාණයක් ඉල්ල ගන්නවා. ආර්ය මහා සංඝයාට වේවා කියලා අදහසින් දන් දෙනවා. එහෙමයි සංඝ දක්ෂිනාව. සාංගික දානය. සංඝ දක්ෂිනාව කියලා මෙතන අදහස් වෙන්නේ මොකද්ද? සාංගික දානය. භික්ෂුණීන් වහන්සේලා පමණවත් වැඩම කරවාගෙන සංඝයා උදෙසා කියලා දම් දෙනකොට ඒක සංඝ දානය. එහෙමයි ස්වාමීනි. ඊළඟ දේශනා කරනවා අයං චට්ටි සංඝත් දක්ඛිනා.
එත්තිකාමේ බික්කුනියෝ සංගතෝ උද්දිස්සාති. ඉතින් ওই විදිහට තමයි දැන් සංඝ දක්ෂිනා 7 වෙන්නේ. කොහොමද? භාග්‍යතුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු භික්ෂුණී උදෙසා දානය. ඒක සංඝගත දක්ෂිනා සාංග දානය. ශාස්ත්‍රුන් වහන්සේ නැති කාලවලට භික්ෂුන් වහන්සේලාටයි භික්ෂුණීන් වහන්සේලාට දානයක් දෙනවා. ඒක සාංගික දානය. ඊළඟට භික්ෂුන් වහන්සේලාගේ ප්‍රමාණිකුයි භික්ෂුණීන් වහන්සේලාගේ ප්‍රමාණිකුයි ඉල්ලලා දානයක් දෙනවා. ඒක සාංග දානය. ඒතර භික්ෂුණීන් වහන්සේලාගෙන් මට මෙච්චරක් දෙන්න භික්ෂුන් වහන්සේලාගෙන් මට මෙච්චරක් දෙන්න කියලා ප්‍රමාණයක් ඉල්ල දාන එක සාංග දානය. ඒතර භික්ෂුණීන් වහන්සේලාගෙන් විතර ප්‍රමාණයක් ඉල්ල ගන්න. එහෙම දුන්නත් සංඝේත දානයක් ස්වාමීනි. භික්ෂුණීන් වහන්සේලාගෙන් විතරක් කොටසක් ඉල්ල ගන්න. කීප දෙනෙක්. දිනමක් හරි තුන්නමක් හරි හතරනමක් හරි ඉල්ලගෙන දානයක් දෙනවා. සංඝ දක්ෂිනා. ඔන්න සාංග දාන. හරි ලස්සන පැහැදිලි කිරීම. ඇයි මේ සම්බුද්ධ ශාසනයේ රජු භාග්‍යතුන් වහන්සේ පුද්ගලික දානය පනවන්නේ බුදුරජාණන් වහන්සේ. සංඝගත දක්ෂිනාව පනවන්නේ භාග්‍යතුන් වහන්සේ. වෙන කාටවත් ඒ ඕන හැටි වෙනස් කරන්න බෑ. හිතුමනා අපිට මෙච්චර මෙහිම ඉන්න ඕන මෙහිම හිටියොත් තමයි සාංක දානයක් වෙන්නේ. එහෙම නැත්නම් සාංක දාන එහෙම කියන්න බෑ. එහෙම කිව්වොත් ඔහු භාග්‍යතුන් වහන්සේගේ විසරද ඥාන වලට පහර ගන්නවා. විසරද ඥාන වලට අභියෝග කිරීමක් කරන්නේ. ඔහුට උඩ කෙසේ දේවල් රැස් වෙනවද? ස්වාමීනි දැන් අපිට මඟතොටදී හෝ බස් රථයේදී හෝ පින්වත් ස්වාමීන් වහන්සේ නමක් මොන ගෙවුනට පස්සේදී අපි කරන කිසියම් උපකාරයක් මහා සංඝරත්නයේ උදෙසා වේවා කියලා දරාගෙන කරන්න අපිට එහෙම කරනවා. එහෙමයි ස්වාමීනි. එහෙම කරනවා. එහෙයි. එක්කෙනෙක් නම් එතනදී පුද්ගලික බවක් තියෙනවා ඇති. තේරෙනා නේද? ඒ පින්න තමයි රැස් වෙන්නේ ඉතින්. නමුත් ඒත් සමන් ගුණ හිතලා සිහි කළා මම මේ විදිය ගුණ දරන්න මහා සංඝරත්නයයි මම මේ දානි පූජා කරන්නේ. විශාල පිනක් උපදිනවා ඉතින්. ඒ කියන්නේ ප්‍රමාණ කරන්න බැරි පින උපදිනවා. අර මේ සංඝයා උදෙසා කියලා අදහසත් එක්ක ඒ ප්‍රමාණ කරන්න බැරි බවටත් ප්‍රමාණ කරන්න බැරි විදිහේ පිනක් රැස් වෙනවා. එහෙමයි තියෙන්නේ. තේරුණා නේද? හරි පුදුමයි එතකොට ඒක. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන භවිස්සන්තිකෝ පනානන්ද අනාගත මද්දාන ගෝත්‍ර භූනෝ කාසාව කණ්ඨා දුස්සීලා පාප ධම්මා. අනාගතේ ඉන්නවා කියන කසාවත විතරයි තියෙන්නේ. කාසාව කණ්ඨ කියලා කියන්නේ ඒකට. ඔක පසු කාලීනව කතාවක් ආව කාසාව කණ්ඨ කියලා කියන්නේ ඇඟේ කහ නූලක් මේ දාගෙන ඉන්න එච්චරයි කියලා. මෙතන මේ කාසාව කණ්ඨ කියලා අදහස් කරන්නේ සිවුර විතරයි. සීලවන්ත නැහැ. එහෙමයි ස්වාමීනි. සීලවන්ත නැහැ. එහෙමයි. පාප ධම්ම පාපී ධර්මයන්ගෙන් යුක්තයි. ඉරිසියාකන් නින්දා අපහාස අවලාදෝ කර කර ඉන්න කට්ටියක්. ඊළඟට කියනවා තේසු දුස්සීලේසු සංඝං උද්දිස්ස දානං දස්සන්ති. ඒ දුස්සීල අයට පවා දෙනවා කියන මෙහෙම දානයක්. මොකද්ද? සංඝයා උදෙසා දෙනවා කියලා අදහසින් දන් දෙනවා කියලා. දන් දෙනවා කියනවා. මොකද ඉන්නේ? තදාපහං ආනන්ද සංඝගත දක්ඛිනං අසංකේයං අප්පමෙය්‍යං වදාමි. එහිමයටත් සංඝයා උදෙසායි මම මේ දන් දෙන්නේ කියලා අදහසින් දන් දෙනකොට මොකද වෙන්නේ? අසංකේය වූ ප්‍රමාණ කරන්න බැරි මහා පින් ගන්නවා. එහෙමයි ස්වාමීනි. දැන් මෙතන දානයක් දෙනකොට එන වැදගත්ම දේ මොකක්ද? තමන්ගේ හිතද හදාගන්න දක්ෂ වෙන්න ඕන. කොතෙන්ද? මම මේ දාන දෙන්නේ ආරි මහා සංඝයාටයි කියනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් අපිට තේරෙනවා විතර මේ දාන දෙන පාර්ශවයේ කෙනාගේ හිත හරිතන තියෙනව නම් දාන මහත්ඵල මහානිසංස වෙනවා කියන එක අහන්න දෙයක් නෑ. එහෙමයි ස්වාමීනි. අද ගොඩාක් තියෙන්නේ එතකොට මේ හිත හදාගන්න දක්ෂනේ. එමේ සර්වඥ නිතිම්ම දකිනවා අනාගතේ පහළ වෙන දුස්සීල පාපී ධර්මයන්ගේ යුතු සිවුර විතරක් කරේ තියෙන කෙනෙකුට වුණත් සංඝයා උදෙසා කියන අදහසින් දුන්නොත් මොකද වෙන්නේ? අසංකේයයි අප්‍රමේයයි. එහෙමයි ස්වාමීනි. අසංකේයයි අප්‍රමේයයි. ඒකේ භාගතුන් වහන්සේ සර්වඥිතින් දැක්කා නම් ඒක ඒ අයුරින්මයි වෙන්නේ, වෙන ආරුවකින් වෙන්නේ නැත. එහෙමයි. ඒකට වෙන විග්‍රහ කරන්න බෑ.
තත්වේවාහං ආනන්ද කේනචි පරියායේන සංගතාය දක්ඛිනාය පාටිපුද්ගලිකා දානම් මහප්පලතරම් වදාමි ආනන්දේනි. තව ලස්සන දෙයක් කියන මොකද්ද? මං කිසිම ක්‍රමයකින් සංඝයා උදෙසා කියලා යම් දානයක් දෙනවද ඊට වඩා පුද්ගලික දානේ මහත්ඵලයි මහානිසංසයි කියලා මං කියන්නේ කියනවා. එහෙමයි ස්වාමීනි. ඒකයි භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ දීපු මේ සිවුර පිළිගත්තේ නැත් ඒකයි. ඒක පුද්ගලික ගන්නේ. ඒක පුද්ගලික ගන්න. ඒතර පුද්ගලික බලන්තර සර්වඥයන් වහන්සේ දන්න නිසායි තමන්ගේ මෑණියන් නිතර සමාදන් කෙරෙන්නේ. ඒතර ආනන්දයන් වහන්සේ දන්නේ නැති නිසායි ඒක පිළිගන්න කිව්වේ. එහෙමයි. දැක්ක නේද? එහෙමයි ස්වාමීනි. අන්න ඒකනේ දැන් අපි දැන් අපිට සාමාන්‍යයෙන් දානයක් දෙන්න ඕන නම් අපි හිතනෝනේ මෙතන මෙච්චර ඉන්න ඕන මෙච්චර පිරිවරාගෙන ඉන්න ඕන මෙහිමයි. එතකොට තමයි මහත්ඵල මහානිසංස වෙන්නේ. නැත්නම් හරියන්නේ කියන්නේ නැද්ද එහෙම කට්ටිය? නෑ. ස්වාමීනි අර මහා සංඝරත්නය බහුල කොට පොලිමේ වැඩම කරනකොට ඒ දසුන ඇත්තටම අපිට හිතට අනිවාර්යෙන් දසුන ප්‍රියකරුයි. එහෙමයි. අනිත් පැත්තේ තමයි දසුන දකේ දිහිත් පහන් වුණොත් එහෙම සග්ග සංවත්තනිකම් පටිපදම් පටිපන්නං හෝති. සුගතියන ප්‍රතිපදාවේ හැදෙනවා. එහෙමයි. ඒක හරි. නමුත් ස්වාමීනි තමන්ගේ දාණයට ස්වාමීන් වහන්සේලා අඩු වුණා කියලා හිත කම්පා කරගන්න අවස්ථාව අන්න අඥානකම. එහෙමයි ස්වාමීනි. අන්න ශ්‍රද්ධාව නැතිකම. එහෙමයි. දැන් මේ කරුණ ඇසීම පමණින්ම ශ්‍රද්ධාවට එන්න ඕන. ඒ ශ්‍රද්ධාවෙන් හිත හදාගන්න දක්ෂ වෙන්න ඕන. සර්වඥ සම්බුදුරජාණන් වහන්සේ දැක්ක අනාගතේ පහළන දුස්සීල පාපී ධර්මයන්ගෙන් යුතු කෙනාට පවා සංඝයා උදෙසා කියලා අදහසින් දන් දුන්නොත් ඒක අසංකේයයි අපමෙයයි කියලා. එහෙනම් පිනනේ වැදගත් වෙන්නේ මෙතන. පිනනේ වැදගත් වෙන්නේ. බලන්න මේ වගේ දේවල් ඇහෙනකොට කොච්චර මේ හිතට මේ අපේ ජීවිතේ කොච්චර ආශිර්වාදයක්ද නේ? රැකවරණයක්ද? කෙතරම් නිරවුල් වෙලා කෙතර මානසික වැටෙන තැන් කොච්චර නොවැටි ඉන්න පුළුවන්. එහෙමයි ස්වාමීනි. ගොඩක් අයට මේක අර මේ අර වැටෙන්නෙම ඉතින් අර ශ්‍රද්ධාව නැතිකම නිසා තමයි නේද? එහෙමයි ස්වාමීනි. ශ්‍රද්ධාව නැතිකම නිසා. ඊළඟ බුදුරජාණන් දේශනා කළා කතංචානන්ද දක්ඛිනා ඊළඟ කියන චතස්සෝකෝ ඉමා ආනන්ද දක්ඛිනා විසුද්ධියෝ. ඇත්තට දානයක් පිරිසිදු වෙන විදිය තියෙනවා කියනවා. හරි ලස්සනයි ඒක. හරි පුදුමයි ඒක. කතමා චතස්සු කුමද්දී හතර ඉදානන්ද දක්ඛිනා දායකතෝ විසුද්ධති. සමහර දාන පිරිසිදු වෙන්නේ දෙන කෙනා නිසායි කියනවා. නෝ පටිග්ගාහක. පිළිගන්න කෙනා නිසා නෙවෙයි කියනවා. කියන්නේ පිළිගන්න පිරිස දුස්සීල නම් ඒ දානේ අසංකේයයි අපමෙයයි. නමුත් මේක මෙහෙමත් එකක් තියෙනවා. පිරිසිදු අපිරිසිදු බවකුත් තියෙනවා. සමහර දාන පිරිසිදු වෙනවා කියනවා කාගෙන්ද? මේ දෙන කෙනා නිසා පිරිසිදු වෙනවා කියනවා ගන්න කෙනා නිසා නෙවෙයි කියනවා. පිළිගන්න කෙනා නිසා නෙවෙයි කියනවා. සමහර දාන පිරිසිදු වෙනවා කියනවා පිළිගන්න නිසා පිරිසිදු වෙනවා කියනවා දායකයා නිසා පිරිසිදු වෙන්නේ නැහැ කියනවා. සමහර දාන පිරිසිදු වෙනවා කියනවා නේම දායකෝ විසුද්ධති නෝ පටිග්ගාහකෝ. දායකයෙන් පිරිසිදු වෙන්නෙත් නැහැ කියනවා පිළිගන්න කෙනා නිසා පිරිසිදු වෙන්නේ නැහැ කියනවා. එහෙමයි. සමහර දාන තියෙනවා කියනවා හරි ආශ්චර්යයි. දෙන කෙනා නිසාත් පිරිසිදු වෙනවා කියනවා පිළිගන්න කෙනා නිසාත් දාන්නේ පිරිසිදු වෙනවා කියනවා. එහෙමයි. හරි පුදුමයි. එහෙමයි ස්වාමීනි. ඒතර දැන් ඒක විස්තර කරනවා බුදුරජාණන් වහන්සේ කතංචානන්ද දක්ඛිනා දායකෝ විසුජ්ජතිනෝ පටිග්ගාහකතෝ. දෙන කෙනා නිසා පිරිසිදු වෙන්නේ කොහොමද? පිළිගන්න කෙනා නිසා මේ අපිරිසිදු වෙන්නේ නොවෙන්නේ කොහොමද? ඉදානන් දායකෝ හෝති සීලවා කල්යාණ ධම්ම. දන් දෙන කෙනා සීලවන්තයි. හොඳ ගුණ ධර්මයන්ගෙන් යුක්තයි. පටිග්ගාහකා හොන්ති දුස්සීලා පාප ධම්ම. පිළිගන්න කෙනා දුස්සීලයි. පාපී ධර්මයන්ගෙන් යුක්තයි. ඒතර මොකද වෙන්නේ? දෙන කෙනා නිසා දාන්නේ පිරිසුදු වෙනවා. පිළිගන්න පාර්ශවයෙන් දාන්නේ පිරිසුදු වෙන්නේ නෑ. ඔන්නෝකට තමයි කියන්නේ මොකද්ද? දායකයෙක්ගෙන් පිරිසුදු වෙන ප්‍රතිග්‍රාහකයෙක්ගෙන් පිරිසුදු නොවන දාන. හරි පුදුමයි. දැන් මෙහිම දෙයක් වෙන ලෝකේ දකින්නේ නෑ. ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඇරෙන්න මේ ලෝකේ දානය පිරිසිදු වෙන විදිය අපිරිසිදු වෙන විදිය දකින්න දක්ෂ නැහැ වෙන කවුරුවක්. පුදුම දෙයක් මේකනේ. ඊළඟ දේශනා කරන කතංචානං දක්ඛිනා පටිග්ගාහකෝ විසුජ්ජතිනෝ දායකෝ. පිළිගන්න කෙනා නිසා කොහොමද පිරිසිදු වෙන්නේ? ඊට දේශනා කරන දායකයා දුස්සීලයි.
පිළිගන්න සංඝ රත්නයේ සීලවන්තයි, කල්යාණ ධර්මයන්ගෙන් යුක්තයි. එතකොට මොකද වෙන්නේ? දින කිනා නිසා පිරිසිදු වෙන්නේ, පිළිගන්න කෙනා නිසා දානේ පිරිසිදු වෙනවා කියලා. ඊළඟ දේශනා කරන කතංචානන්ද දක්ඛිනානීව දායකෝ විසුද්ධිති නෝ පටිග්ගාහකෝ. දෙපාර්ශවයම දුස්සීලන. මොකද වෙන්නේ? දාහනේ පිරිසිදු වෙන්නේ දෙපාර්ශවයම. හරි බුදුමයි. දෙපාර්ශවයම පිරිසිදු වෙන්නේ නැහැ කියනවා. හැබැයි දෙපාර්ශවයම සීලවන්ත නම් මොකද වෙන්නේ? දෙපාර්ශවයෙන්ම දානේ පිරිසිදු වෙනවා කියලා බුදුරජාණන් දේශනා කරනවා. හරි ආශ්චර්යයි. පින්වත්නි, හරි පුදුමයි, පුදුම සහගතයි. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ඇරෙන්නට මේ ලෝකේ දෙන කෙනා නිසයි, ලබන කෙනා නිසයි මේ දාණය පිරිසිදු වෙන විදිය නම් දකින්න පුළුවන් කෙනෙක් මේ ලෝකේ නැත. මෙතරම් දානේ ආනිසංස විනිවිද දකින්න වෙන කෙනෙක් මේ ලෝකේ නෑ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇරෙන්නට ඒ අවබෝධයම දෙව් මිනිස් ලෝකයට කොතරම්නම් රැකවරණයක්ද? ඒ අවබෝධය සරණ කරගත්තු ශ්‍රාවකයා ඒ පහන් සිතින් මේ අයුරින් දන් දුන්නොත් නිවනින්ම කෙලවර කරනවා. ඇයි? ඔහු පමණයි අසංකේය වූ අප්‍රමේය වූ මහා පින් පුරන්නේ ශ්‍රද්ධාව තියෙන කෙනයි. ශ්‍රද්ධාව නැති කෙනා කලකෝලාහලයක්මයි, ප්‍රශ්නයක්මයි. නැද්ද බලන්න? හිත අපාදවා ගැනීමක්මයි. හැම තිස්සෙම තියෙන කොහොමද? ප්‍රශ්නයක් තියෙන එතන. මේ ශ්‍රද්ධාවට එන්න මොකද වෙන්නේ? ප්‍රශ්න සංසිඳනවා. ප්‍රශ්න සංසිඳනවා. පිනෙන් පිරී ඉතිරි යනවා. පිනෙන් පිරී ඉතිරි යනවා. පුදුම දෙයක් ඒක. පුදුම ආශ්චර්යයක්. බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට ගාථාවක් දේශනා කළ යමෙක් සිල්වත් සිට දැහැමිව ලැබෙන දෙයින් ඊතා පහන් සිතින් යුතුව දුස්සීලයන් හට දානයක් වශයෙන් දීද උදාරු කර්මඵල විශ්වාසයෙන් යුතුව දුන්නේ දානේ පිරිසිදු වෙන්නේ දායක පක්ෂයෙන් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ පළවෙනි ගාථාව. අර මුලින් කියපු ටික දැන් ගාථාව වෙනුත් දේශනා කළා. යමෙක් දුස්සීලව සිට අධාර්මිකව ලැබූ දෙයකින්. ඒතර ලැබෙන දේ මොකද්ද? අධාර්මිකයි. නොපහන් සිතින් යුතුව, හිතත් පහන් නැහැ. සිල්ලතුන් වහන්සේලාට දානයක් වශයෙන් දෙයිද? හැබැයි දෙන්නේ සිල්වත් අයට. හොයන්නේ අධාර්මික මිත්‍යා ජීවින් දාන හොයන්නේ. දෙන්නෙත් මේ පහන් සිතක් නැතුව. උදාර වූ කර්මඵල විශ්වාසයෙන් තොරව දෙන දානය කර්මඵල විශ්වාසිකුත් නැහැ කියනවා. හැබැයි ලබන පිරිස සිල්වත් නිසා ඒ පාර්ශවයෙන් දාන පිරිසිදු වෙනවා කියනවා. බලන්න මේ ලෝකෙට මේ අනුත්තර පින්කිත කොච්චර ආශිර්වාදයක්ද කියලා. අධාර්මික මිනිහටත් රැකවරණයක් සලසනවා. අධාර්මික දෙන දානෙටත් රැකවරණයක් සලසනවා. කවුරු නිසාද? අනුත්තර පින්කිත මේ ලෝකේ වැඩ සිටින තාක්කල්. පුදුම ලාභයක් ඒක නේද? යමෙක් සිල්වත් සිට දැහැමිව ලැබෙන දෙයින් ඊතා පහන් සිතින් යුතුව සිල්ලතුන් වහන්සේලාට දානයක් වශයෙන් දෙයිද උදාරු කර්මඵල විශ්වාසයක් ඇද්ද? ඒ දාන ඒකාන්තේ මහත්ඵල මහානිසංස කියලායි මා කියන්නේ. ඒ දෙපාර්ශ්වයෙන්ම පිරිසිදු වෙනවනේ. තව ලස්සන එකක් කියනවා, හරි ලස්සනයි. යමෙක් විතරාගීව සිට දැහැමිව ලැබෙන දෙයින් ඊතා පහන් සිතින් යුතුව විතරාගී උත්තමයෙකුටම දානයක් දෙනවා නම් උදාරු කර්මඵල විශ්වාසයෙන් යුතුව දන් දෙනවා නම් ඒකාන්තයෙන් ආමිස දාන අතර අග්‍ර කියලා කියන්නේ ආන්ගේ දානටයි කියනවා. දින කිනත් කාමයන්ගෙන් විතරාගී, ලබන කිනත් කාමයන්ගෙන් විතරාගී. ඒතර මොකද වෙන්නේ? ඒ දාණය තමයි කියනවා ආමිස දාන අතර අග්‍රම දාණය බවට පත් වෙන්නේ. හරි ආශ්චර්යයි පින්වත්නි. ඒ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය වූ විස්මිත වූ මේ දානයන්ගේ මහා ආනිසංසයන් වෙන කෙනෙක් දකින්නේ මේ ලෝකේ. ඒ නිසා මේ ලෝකෙට මහා ආශිර්වාදයක්, රැකවරණයක්, ඒ ශ්‍රද්ධාව පවා දෙව් මිනිස් ලෝකයේ අසුවපත් කරනවා. සමහරට දන් දීලා නිවන් දකින ශ්‍රාවකයෝ බිහි වෙනවා. ඒ නිසා මේ පින්වත් සිල් දනාටම ඒ දුර්ලභ භාග්‍ය උදා කරගන්නට
වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් එක්තරා විදිහකට පවන් රොද කඩිනම්ම බටහිර වාහල්කඩ දොරටුවෙන් පැමිණ සෑරජුන් වන්දනා කොට නැගෙනහිර වාහල්කඩ දොරටුවෙන් පිටත්ව යන රාත්‍රියක් නිර්මාණය වෙලා තියෙන්නේ. ගත සිත බුද්ධාලම්බන ප්‍රීතියෙන් සුවපත් කරවන පුණ්‍යවන්ත අවකාශය. ඉතින් මේ අවකාශයේ භාග්‍යවතුන් වහන්සේ වදාළ ගම්භීර ධර්මයේ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසෙත් පෙන්වා වදාලා. ඉතින් අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස කාලය උදා වී තිබෙනවා. අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිත කසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ ඉතාලියේ කෝමෝ නගරයේ පදිංචි අමිතා දිසානායක මහත්මිය සහ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි සෙව්වන්ති විජේසූරිය පින්බර මහත්මිය එක රාශිය වෙලා තමයි මේ උදාාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පුණ්‍යානුභව බලෙන් සූපත් වේවා. සක්දෙවිඳුන් විස්කම් දේවපුතු විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට්‍ර සතරවරන් රජදරුවන්, ඒ වගේම සෙම්පති දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශභාර පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්, ජනවසභ දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරු, ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා ආරක්ෂා කරන සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. මේ පින්බිම ආරක්ෂා කරන සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා. දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය මේ දහම්මග විවර කළ දුණු ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, අනගාരികා මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය අමිතා දිසානායක පින්බර මාතාව නමින් මීට වසර 10කට පෙර මිය පරලෝකීය බිසෝමැණිකේ අමුණගම පින්බර මෑණියන්ට මේ පින් අනුමෝදන් වේවා. සිව්වන්ති විජේසූරිය මහත්මිය නමින් මීට වසර 7කට පෙර මිය පරලෝකීය කුමාරී විජේසූරිය මෑණියන්ට, ඒ වගේම වසර 2කට පෙර මිය පරලෝකීය බන්දුල විජේ බණ්ඩාර සොහොයුරාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සිසිර දිසානායක මහත්මයාගේ සහ අමිතා දිසානායක මහත්මිය නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තිය ඉතාලියේ කෝමෝ නගරයේ පදිංචි අමිතා දිසානායක පින්බර මාතාවට, ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි සෙව්වන්ති විජේසූරිය පින්බර මහත්මියට මේ පින් අනුමෝදන් වේවා. විශේෂයෙන් මේ පින්වතුන් මේ පින්කම සිද්ධ කරන්නේ අගෝස්තු මාස 3 වන දින 26 වන විවාහ සංවත්සරයේ යෙදුන ඒ සිසිර දිසානායක මහත්මයාට, අමිතා දිසානායක පින්බර මහත්මියට ආශිර්වාද කරන්න. ඉතින් අමිතා දිසානායක මහත්මියගේ සුජීවත සිටින හේෂාන් දිසානායක, කවිඳු දිසානායක යන පුතුන් දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු සඵල වේවා. ජූලි මාස 25 වන දින 67 වෙනි උපන් දිනය සැමරූ විමලා කුමාරි සොහොයුරට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. සෙව්වන්ති විජේසූරිය මහත්මියගේ සුජීවත සිටින සරත් විජේසූරිය පියාණන්ට, නදීෂ මීගහ කුඹුර මහත්මයාගේ සුජීවත සිටින දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම අපගේ පින්බර දෙමව්පියන්ට,
ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පුණ්‍යානුභාව බලයෙන් දෙවියන්ගේ දේවානුභාව බලයෙන් තුනුරුවනි අනන්ත ආශිර්වාදයෙන් ලලාට ධාතුන් වහන්සේගේ අනන්ත අනුහසින් සියලු යහපත උදා වේවා ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පින්වත් සියලු දෙනාටම වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අසිරිමත් මංගල මහා සෑරජුන් පාමුල අද දවසෙත් සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාව ඔස්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහා සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන ඉතාලියේ කෝමෝ නගරයේ පදිංචි අමිතා දිසානායක මහත්මිය, ඒ වගේම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි සෙව්වන්දි විජේසූරිය මහත්මිය යන පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් මේ අසිරිමත් සෑරජුන් අභියස මල්වියේ සිට රාත්‍රියේ අපේ තාම දයා සිතින් සිහිපත් කරගන්නට යෙදෙනවා. පින්වන්ත ඔබටත් අපි ආරාධනා කරනවා මේ උතුම් සදාම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගනිමින් උතුම් ධර්ම දානමය පින්කම සිදු කරගන්න ඔබට අවස්ථාව තිබෙනවා. 071 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව තොරතුරු විමසමින් උනන්දු වෙන්න කියලා ඊටාම දයාවෙන් ඔබට ආරාධනා කරනවා. ඉතින් අපේ net අභියස පරිපූර්ණ වශයෙන්ම විරාජමානව හදවත පුරාත් විරාජමානව ඒ භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥ ශ්‍රී ලලාට ධාතුන් වහන්සේ සුවසේ වැඩ වාසය කරන සේරුවිල මංගල මහා සෑරජුන් දිස් වෙනවා. අප මොනතරම් උරුමයක දායාද හිමි කරගත්තෝද කියලා පසක් වන හෘද සාක්ෂිය දහස්වර භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල් අභියස නැමී යන පුණ්‍යවන්ත අවකාශයේ. ඉතින් අප හැම දෙනාගේම ආදර ගෞරව නමස්කාරය සර්වඥ ශ්‍රී ලලාට ධාතුන් වහන්සේ උදෙසා සිදු වේවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.